සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. අපි හැම දෙනාට ගෞතම බුදු සසුන දායාද කළ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ උදාර ධර්මයේ මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් පිරිසිදු අපට කියලා දෙන ඒ කල්යාණ මිත්‍ර වූ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද දවසේත් ඔබ සූදානම් වන්නේ අයං වස්සාන කාලෝ සදහම් දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි අගෝස්තු මාස 27 වන දිනට උපන් දිනයේ දෙන පින්වත් චිත්‍රා රණසිංහ මෙනෙවි විසින්. ඉතින් ඒ මෙනෙවි විසින් අද දවසේ මේ සියලු දෙනාට මේ ධර්මය අහන්න අවස්ථාව උදා කරලා දෙනවා. ඉතින් බලන්න පින්වත්නි, තමන්ගේ උපන් දිනයක් සිහි කරලා මෙවැනි උතුම් පින්කමක් කරන්න මේ සිතුවිලි පහළ වුණේ කුමක් නිසාද? මේ ධර්මය නිසා. දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ඒ වගේ උපන් දින සාද තියලා මත්පැන් බීලා නොඑක් පවුනි කරගන්නේ. බාල වැඩන කරන්නේ. ශ්‍රේෂ්ඨ දේවල් නෙවෙයිනේ. නමුත් බලන්න මේ ධර්මය ඇසීම නිසා තමන්ගේ සිතේ ධර්මයේ ගැන පැහැදීමක් ඇතිලා ඒ ධර්මය අහපු නිසා ඇයට හිතුණා ඒ උපන් දිනේ සිහි කරලා මේ වගේ උදාර පිනක් කරන්න. මේ ධර්ම දානය කියන්නේ ගොඩාක් වටිනා දෙයක් පින්වත්නි. අපේ බුදුරජාණන් ගොඩාක් ප්‍රශංසා කළා. මේ ධර්මයේ දෙව් මිනිසුන්ගේ යහපත පිණිසම කියාගෙන යන්න කිව්වා. ඉතින් අපි මේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම ලක්කිරු ගුවන් විදුලියෙන් ආදී මේ ලෝකෙටම මේ ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තමයි මේ කියාගෙන යන්නේ. මේ ධර්මයේ සැබෑම හිමිකරු අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම ස්වාමී. එතකොට බුදු කෙනෙක්ගේ ධර්මයක් තමයි පින්වත්නි අපි මේ අහන්නේ. අපි කොච්චර වාසනාවන්තද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි පින්වත්නි අපේ ජීවිතවල දුක දුරු කරන්න පුළුවන්. අපේ ජීවිතවල අපේ සිතුවිලි ධාරාවට උතුම් සිතුවිලි එකතු වෙන්නේ ඒ ධර්මය නිසා. ඒ නිසාගේ ධර්මයේ තමයි ඔබ මේ නිරන්තරයෙන් මේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්කිරු ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, ඒ තථාගත රහත් ගෞතම නම් වූ අපගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ධර්මයේ දේශනා කරනකොට ඊටාම අසිරිමත් විදිහට ඒ ධර්ම දේශනාව සිදු කළා. උන්වහන්සේගෙන් දවසක් ඇවිල්ලා ගාමිණී කියලා කෙනෙක් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ ධර්ම දේශනා කරද්දී අපි දැකලා තියෙන සමහර අයට ඊටාම මනාකොට උවමනාවෙන් මේ ධර්මයේ කියලා දෙනවා නැවත නැවත. නමුත් සමහර අයට එහෙම කියන්නේ මේ වෙනසට හේතුව මොකද්ද කියලා ඇහුවා. පින්වත් ගාමිණී මම ඔබගෙන් අහන්නම්. ඔබ හිතන්න බලන්න කෙනෙකුට කුඹුරු තුනක් තියෙනවා. ගොවියෙකුට. එක කුඹුරක් තියෙනවා ඒක ඊටාත්ම සරුසාරයි. තව කුඹුරක් තියෙන එච්චර සරු නැහැ. ඊට වඩා සරු අඩුයි. තව කුඹුරක් තියෙන තුන්වෙනි කුඹුර ඒක සරු නැහැ, කරමැටි සහිතයි. නිසරු කුඹුරක්. ඒ ගොවියා
ඉස්සර වෙලාවම වගා කරන්න තෝරගන්නේ කොයි කුඹුරද කියලා ඇහුවා. ඊට පස්සේ මෙයා කියනවා ගාමිණී ස්වාමීනි මේ ගොවියා තෝරගන්නේ අර සරුසාරම කුඹුර කිව්වා. ඊළඟට තෝරගන්නේ ඊළඟට අර ඊට වඩා ටිකක් සරු අඩු මධ්‍යම කුඹුර. ඊළඟට අර තුන්වෙනි කුඹුර එයා වගා කරන්න කැමති නෑ. නමුත් ඒකෙත් වගා කරනවා එයා මොනවා හරි ඔය සතෙකුට හරි කණ්ඩ යමක් පැලවෙයිනි කියලා ඔය බීජ හිනවා කිව්වා. ඉස්සරලාම නමුත් තෝරගන්නේ අර සරුසාර කුඹුර කිව්වා. ආන් ඒ වගේ තමයි ගාමිණී මමත් මේ ශාසනයේ තථාගතයන් වහන්සේ පිහිට කරගෙන ආරක්ෂක ස්ථානය කරගෙන මේ ගිහි ගෙවල් වලින් නික්මිලා බුද්ධ ශාසනය පැවිදි වෙනවා භික්ෂු භික්ෂුණීන්. ඒ අය මා උදෙසාමයි පැවිදි වෙන්නේ. ඒ අය මාව පිළිසරණ කරගෙන පිහිට කරගෙනමයි පැවිදි වෙන්නේ. ඒ අය හරියට සරුසාර කුඹුරු වගේ කියනවා ගොවියට. ඒ අයට මම නැවත නැවත මේ ධර්මය කියා දෙනවා. මුලැමැදාක සුන්දර වූ ඒ නිවනට පමුණුවන ධර්මයේ මං ඒ භික්ෂු සංඝයාට භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දේශනා කරනවා. ඒතර බලන්න මේ සංඝයා කියලා කියන්නේ සරුසාර කුඹුරක් වගේ ගුණවත්කම් වැඩි. ඒතර පින් තියෙන කෙනෙකුට තමයි පැවිදි වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒතර සරුසාර කුඹුර වගේ තමයි බුද්ධ ශාසනයේ වැඩිපුරම ප්‍රයෝජන ගන්න පුළුවන්කම අවස්ථාව ලැබෙන්නේ. උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්නේ ආන්ගේ පැවිදි අයට. ඒ නිසා මම මේ පැවිදි උතුමන්ට ධර්මයේ දේශනා කරන පැවිදි අයට. ඊළඟට අර දෙවෙනි කුඹුර තෝරගත්තා වගේ අර ගොවියා ගිහි උපාසක උපාසිකාවනුත් ඉන්නවා මේ බුද්ධ ශාසනයේ. ඒ අයත් මාව පිළිසරණ කරගෙන පිහිට කරගෙන තමයි වාසය කරන්නේ. මාව බියරහිත තැන කරගෙන වාසය කරන්නේ. ඒ අයටත් මම ධර්මයේ දේශනා කරනවා. මුලා මැදාග සුන්දර වූ නිවන් මඟ දේශනා කරනවා. හැබැයි අර පැවිදි අයට තරම් ලොකු අවධානයක් ඒ අයට නෑ. ඒ සරුභාවය අඩුයි නේ කුඹුර. හැබැයි ඒ අයටත් තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන වෙලාවට මනාවකට දේශනා කරනවා. ඒ ධර්මයේ. ඊළඟට වදාලා ඒ වගේම තමයි අර ගොවියට අර තුන්වෙනි කුඹුර නිසරු කරමැටි සහිත කුඹුර. ඔය සතෙකුට හරි කණ්ඩ මේ පැලවෙයිනි කියලා බීජ ටිකක් ඉහලා දානවා කියනවා. ඒ වගේ තමයි කියනවා මම මේ අන්‍යාගමික අය ඉන්නවා කියනවා. බුද්ධ ශාසනයෙන් බැහැර නොයෙක් මතවාද දරන. ඒ අයටත් මන් සමහර අවස්ථාවල් වල ධර්මයේ කියනවා. ඒ ධර්මයේ කියන්නේ ඒ අයට ඒ අය මේ ජීවිතය අවබෝධ කරයි කියලාත් නෙවෙයි. ඒ අයට මේ ධර්මය මම කියන්නේ ඒ අය මේ ධර්මයේ එක වචනයකට හරි හිත පැහැදවා ගත්තොත් එක වචනයක හරි අර්ථ දැනගත්තොත් ඒ අයට ගොඩාක් සංසාරේ බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කියලා හිතලා කරන්න කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ඒ ශාස්ත්‍රුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ හැම දිනාටම හැබැයි එක විදිහට ධර්මයේ කියනවා. හැබැයි නැවත නැවත බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කරනවා භික්ෂුන් වහන්සේලාට වැඩිපුර. ඇයි සරුසාර කුඹුරනේ. දැන් ගොවියා වැඩිපුරම අස්සන්නක් ලබා දෙන කුඹුරනේ වගා කරන්න කැමති. ඒ වගේ. හැබැයි පින්වත්නි ඒ යුගයේ අවසන් අපිට දැන්. අද අපිට ගොඩාක් පිනෙන් අඩු. පිනෙන් ගොඩාක් දුර්වල මිනිසයන් තමයි දැන් ඉන්නේ. බුද්ධ ශාසනය ආන්ගේ පිරිස පිහිට ගත්ත ගොඩක් අය. එතකොට අපි පින්වත්නි මේ යුගයේ ඒ කාලේ ඒ භික්ෂුන් වහන්සේලා මේ පැවිදි වෙනවා උදේ මේ හවස රහත් වෙනවා. හවස පැවිදි වෙනවා උදේ රහත් වෙනවා. එහෙම යුගයක් තිබුණා. ඒ සරුසාර බීජ සරුසාර කුඹුර වගේ එකල පින් පුරාගෙන ආපු පිරිසක් හිටියා බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ යුගයේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ගත්ත ලක්ෂ කෝටි ගණක්. නමුත් අපි මේ බුද්ධ ශාසනය පිරිහීගෙන ගිහිල්ලා ගොඩාක් මේ මිනිස්යන්ගේ පිරිහෙන කාලෙටයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ කාලේ ඒ ධර්මයේ ඒ ආකාරයෙන් පුරුදු කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි පින්වන්දි මේ කාලේ ගොඩාක් වටිනා දෙයක් තමයි සිතේ පහදවා ගැනීම. දැන් මනර අන්‍යාගමට අයටත් බුදුරජාණන් ධර්ම දේශනා කරනවා. එක වචනයකට හරි හිත පහදවා ගත්තොත් අර්ථය දැනගත්තොත් බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කියනවා. ඒ වගේ මේ කාලේ කෙනෙකුට පුළුවන් වුණොත් හිත පහදවා ගන්න. එක වචනයක හරි අර්ථය තේරුම් කරගන්න මේ ධර්මය අහද්දී කොච්චර වචන ගොඩක් කියනද මේ ධර්මයෙන් අපි. ආන් ඒකත් යාට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා වෙච්ච අපිටත් උපාසක උපාසිකාවන් වෙච්ච ඔබටත් ඒකාන්තයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙනවාමයි. උන්වහන්සේ අපි වෙනුවෙන්මයි මේ ධර්මයේ දේශනා කළේ. එතන මේ ධර්මයට
කවුරු හරි කෙනෙක් හිත පහදවාගත්තේ සැනිමුත් එයාට පිහිටක් ලැබෙනවා නම් පින්වත්නි කයින් වචනෙන් පුරුදු කරොත් එහෙම ඒ පිහිට ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේද? දැන් ඔබ මම අපි මේ කයින් වචනෙන් සිතින් මේ ධර්මයේ පුරුදු කරන්න මහන්සි වෙනවනේ. ඒ ගමන්නේ මේ ධර්මය අහා මේ මහන්සියක් ගන්නෙ. එතකොට මේ සිතින් සිත පහදවාගත්ත සැනිනුත් යහපතක් වෙනවා නම් කයින් වචනින් ක්‍රියා කිරීමෙන් ලැබෙන යහපත ගැන කවර කතාවද? ඉතින් ඒ නිසා ඔබ ඊටාම සතුටින් යුතුව අද දවසෙත් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය තමයි අද අහන්නේ. අද අපිට අහන්න ලැබෙන්නේ මහා ගෝපාලක සූත්‍රය. ගෝපල්ලා උපමා කොට වදාළ විස්තරාත්මක දෙසුම. මේකේ ඉතින් අර කරුණු ගොඩාක් තියෙනවා පින්වන්දි. නමුත් අපි හිත පහදවා ගන්න මේ බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් වූ ආකාරයට මේ සත්‍යයන් දමනය කරන්න දේශනා කරපු මේ ධර්මය අපි ශ්‍රවණය කරමු. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ගෝපල්ලෙක් මේ කරුණු 11න් යුක්ත වුණොත් තමන්ගේ ගවපට්ටිය දියුණු කරන්න සුදුස්සෙක් වෙන්නේ නැහැ. ඒ කරුණු 11 මොනවාද? ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ගෝපල්ලෙක් ගවයන් පාලනය කරන ඒ ගෝපල්ලෙක් කරුණු 11කින් යුතු වුණොත් ඒ ගවපට්ටිය දියුණු කරන්න සුදුසු වෙන්නේ නැහැ කියනවා. දියුණු වෙන්නේ නැහැ කියන ඒ ගවපට්ටිය. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ එක එක අවස්ථාවල එක එක දේවල් උපමා කරගෙන ධර්මයේ කියනවා. ඒ බුදුරජාණන්සේගේ බුද්ධ ගුණේ අවබෝධ කොට වදාළ ධර්මයේ මේ දෙව් මිනිසුන්ට අවබෝධ වෙන ආකාරයට නොයෙක් උපමා වලින් ඒ ධර්මයේ මනාකොට කියලා දෙනවා. තේරුම් ගන්න. ඒ කියන්නේ මෙතන බොහෝ වෙලාවට පින්වත්නි මේ සමහර වෙලාවට ඒ ගව පාලනය කරපු ගොපලු පවුල් වලින් ඇවිල්ලා පැවිදිච්ච පිරිසක්වත් ඉන්න ඇති. එහෙම තමයි උන්වහන්සේ ගොඩක් වෙලාවට ඒ පිරිසට ධර්ම දේශනා කරද්දී. දැන් ඔබ දන්නවා එක දවසක් ඔය කසීබාරද්දාජි කියලා ගොවියෙකුට උන්වහන්සේ මතකද ධර්මයේ දේශනා කළා. ඒ කසීබාරද්දාජි ගොවියෙක්නේ. ඒතර ගොවිතැන උපමා කරලා බුදුරජාණන් නිවන ගැන කියා දුන්නා. ඒ වගේ මෙතන ඔන්න ගොපල්ලා උපමා කරලා මේ නිවන් මාර්ග දේශනා කරන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ ගොපල්ලා මේ කරුණු 11න් යුක්ත වුණොත් ඒ ගවපට්ටිය දියුණු කරන්න බෑ කියන ගොපල්ලාට. පළවෙනි එක තමයි ඒ ගොපල්ලා හැඩරුව වශයෙන් ගවයන් හඳුනන්නේ නැහැ. කියන්නේ ඒ ගවයන්ගේ තියෙන හැඩරුවින් ගවයන් අඳුනා ගන්න දක්ෂ නෑ මෙයා. ඊළඟට ගවයන්ගේ ශරීරවල ලකුණු අඳුන ගන්න දක්ෂ නෑ. ඊළඟට ගවයන්ගේ සිරුරේ නිලමැස්සන් දමන බිත්තර ඉවත් කරන්න දන්නෙත් නැහැ. ඊළඟට ගව සිරුරේ තුවාල සනීප කරන්න දන්නෙත් නැහැ. ඊළඟට මැසි මඳුරුවන් වළක්වන්න දුම් ගසන්නෙත් නැහැ යා. ඊළඟට ගවයන් වතුරට බස්සවන තොටුපළ දන්නේ නැහැ කියනවා මෙයා. ඔන්න බලන්න. ඊළඟට කියනවා ගවයන් වතුර පානය කළ බවත් නොකළ බවත් දන්නෙත් නැහැ කියනවා මෙයා. ඊළඟට මේ ගවයන් යන පාරවල් හරියට දන්නේ නැහැ කියනවා. දක්කන්න ඕන පාරවල්. ඊළඟට මේ ගවයන් ගෙනියන්න ඕන තනබිම් සොයාගන්නත් දක්ෂ නැහැ කියනවා. ඊළඟට ඉතුරු කරන්නේ නැතුවම කිරි දෝනවා කියනවා. ඊළඟට 11 වෙනි කරුණ තමයි ගවපට්ටියේ ශ්‍රේෂ්ඨ වූ නායකු ලොකු ගවයන් ඉන්නවා. ආන්ගේ ගවයන්ට විශේෂ සැලකිලි දක්වන්නෙත් නැහැ කියනවා. ඔන්න බලන්න කරුණු 11. මොනවද ඒ කරුණු 11? පළවෙනි එක හැඩරුව වශයෙන් ගවයන් හඳුනන්නේ නැහැ. ඔන්න බලන්න. ඒ කියන්නේ බලන්න එතකොට මේ ගවපට්ටියක් මේ බලා ගන්න ගෝපල්ලට මේ වගේ දක්ෂකම් තියෙන්න ඕන පින්වත්නි. ඒ කියන්නේ හැඩරුව වශයෙන් මේ ගවයා මේ ගවයා කියලා වෙන්වෙන් වශයෙන් අඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි එතකොටනේ පින්වත්නි ගවයන්ගේ සමහරට මේ ගවයන්ට කරදර වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නැති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ හොයාගන්න පුළුවන් එයා ගැන විමසිල්ලෙන් හිටියොත් නේ. ඉතින් මෙයා දන්නේ නැහැ හැඩරුව වශයෙන් අඳුන ගන්න. අන්න ඒක නිසා ඒක පිරිහිලා යනවා. ඊළඟට ගවයන්ගේ ශරීරවල ලකුණු අඳුන ගන්න දක්ෂ නැහැ කියනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ ගවයෝ ඉන්න එක එක පාටවල් වලින් දුමුරු පාට ඉන්නවා, ඊට පස්සේ සුදු පාට පුල්ලි තියෙනවා, කළු පාට ඇඟේ. ඒ වගේ නොයේක් ලක්ෂණ තියෙනවා ඒ ගවයන්ගේ. ආන්ගේ ලක්ෂණ වශයෙන්මුත් ඒ ගොපල්ලා දක්ෂ වෙන්න ඕන කියන්නේ ගවයන් අඳුනාගෙන ඉන්න.
නැත්තම් ඒ ගව පාලනේ සාර්ථක කරගන්න බෑ කියනවා. ඇයි එතකොට දැන් එයා ඒ පාටින් ඒ විදිහට අඳුනගෙන ඉන්නකොට ඒ ගවයෙකුට කරදරයක් වුණත් එයාට ඉක්මනට අඳුන ගන්න පුළුවන් එතනින් නැති වුණත්. ඊළඟට ගවයන්ගේ සිරුරේ නිලමැස්සන් බිත්තර දානවා. ආන් ඒව ඉවත් කරන්නත් මෙයා දන්නේ නැහැ කියනවා. අන්න බලන්න. ඒ තමයි පින්වත්නි මේ ගවයෝ ඉන්නවනේ දැන් සාමාන්‍යයෙන් ඔය තුවාල වෙනවනේ ගවයන්ගේ. නොයෙක් තැන්වල වදිනවා. එතකොට ඒ තුවාලයක් ඇති වුණාට පස්සේ නිලමැස්ස මොකද කරන්නේ? බිත්තර දානවා. දැන් ඔය අපි දැකලා තියෙන සමහර සත්තු ඔය තුවාල වුණාම පින්වත්නි නිලමැස්සෝ දාලා බිත්තර දාලා පින්වත්නි පණුව ගහනවා. ඒ කියන්නේ එහෙම තුවාල වුණාට පස්සේ සතාට බෑනේ අයින් කරගන්න. අපි හිතමු ඔන්න සතාගේ පිටකොන්දේ තුවාලයක් වුණා. දැන් මේ සතාට පුළුවන් ද අයින් කරගන්න ඕක. එතකොට මේ ගොපල්ලා දක්ෂ වෙනුනේ තුවාලේ තියෙන තැන අඳුනාගෙන ඒ නිලමැස්සන් බිත්තර දාන එක නවත්තන්න දැනගන්න ඕනේ. නැත්තම් ඒ හරක විනාශ වෙලා යනවා. ඒ ගවයන්. එහෙම ගවයන්ගේ තුවාල ඇති වෙනවනේ. ඒ සත්ව එක එක තැන්වල කැලවල් වල යනකොට සමායයට නොයේ කුල් වදිනවා, කටු වදිනවා, තුවාල වෙනවා. එතකොට මේ පුංචි තුවාලට පවා මේ නිලමැස්ස බිත්තර දාන්න එනවා. එතකොට ඒක අඳුනාගෙන හොයලා බලලා කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් ඒ ගවයන් විනාශ වෙලා යනවා. තුවාලෙත් උඩු දුවලා. ඊළඟට ඒ ගව සිදුරේ තුවාල සනීප කරන්න දන්නෙත් නැහැ කියන. අන්න බලන්න. ඒක අඳුනා ගන්න දක්ෂත් නැහැ. ඒ තුවාලේ දිගටම අර බෙහෙත් දාලා සුව කරගන්න එයා ඒක කරන්නේ ඒකට දක්ෂ නැහැ මෙයා. ගණන් ගන්න නැතුව ඉන්නවා. අරක උඩු දුවලා යනවා ඊට පස්සේ තුවාලේ. අන්න බලන්න ඒකෙමුත් මේ ගවයන්ගේ පිරිහීමක් වෙනවා කියනවා. ඒ ගව පාලනේ සාර්ථක වෙන්නේ නැහැ කියනවා. ඊළඟට මැසි මඳුරුවන් වළක්වන්න දුම් ගසන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දැන් ඔන්න ඔය තුවාල වල පවා මේ මැස්සෝ වහන්න එනකොට ඒ මැස්සෝ එලවන්න ක්‍රම තියෙනවා. ඒ තමයි දුම් ගස්සනකොට මැස්සෝ යනවා. මැස්සන්ට ඉන්න බෑ. ඒතර මේ ගොපල්ලා ඒ හරක් ඉන්නේ තැන දුම් ගස්සන්න ඕන කියනවා. ඒතර අර මැස්සන්ගේ මඳුරුවන්ගේ වෙන කරදර අඩු වෙනවා කියනවා. ඒක කරන්නෙත් නෑ මෙයා. ඊළඟට ගවයන් වතුරට බස්සවන තොටුපළ හරියට දන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න. ඒ කියන්නේ දැන් ගවයන් වතුර බොන්න පින්වත් ඒ කාලේ සාමාන්‍යයෙන් ගත්තොත් අද නම් අපි සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය ගෙවල් වල හදන සන්තුලන ඔය භාජනයකට වගේ වතුර දෙන්නේ. එහෙම නෙවෙයි. ඒ කාලේ ලොකුවට ඉන්දියාවේ ගව පාලනේ විශාලවට කරපු එකක්. එතකොට ඒ ගංගා වලට තමයි අරගෙන යන්නේ. එතකොට ඒ ගංගා වල සමහර තැන් තියෙන හරිම ගැඹුරුයි. එතකොට මේ ගැඹුරු තැන් වලට මේ හරක් බස්සන්නේ නැහැ. ඇයි හරක් ගිලිනවනේ. ගැඹුරු නැති හොඳ වතුර බොන්න පහසින් පුළුවන් තොටුපළක් එයා දැනගන්න ඕනේ ගොපල්ලා. හරකට තේරෙන්නේ නැහනේ. ඒක දක්කව සමහරට ගැඹුරු තැනකට නම් බහිනවා. අන්න බලන්න ඒ තොටුපළ හරියට අඳුන ගන්න බැරි වීම නිසා ඒ ගවයන්ගේ ඒ ගවපට්ටිය සාර්ථක කරගන්න බෑ කියනවා පිරිහිලා යනවා කියනවා. ඊළඟට ගවයන් වතුර පානය කළ බව නොකළ බව දන්නේ නැහැ කියනවා. ඊළඟට මේ ගවයන් වතුර බිව්වද වතුර බිව්වේ නැද්ද කියලා ඒකත් දැනගන්න ඕන දක්ෂයි. දක්ෂ විදියට. නැත්තම් සමහර ගවයන් වතුර බොන්නේ නැතුවම එයා සමහරට එක් කරගෙන යන්න පුළුවන්. නමුත් එයා හොඳට බලාගෙන ඉන්න ඕන වතුර බොන බිව්වද නැද්ද කියලා. එතකොට ඒ සියලු ගවයන් නිරෝගීව ඉන්නවා එතකොට. නැත්තම් ඒ වතුර නැතුව සමහර ගවයෝ විනාශ වෙලා යන්න පුළුවන්. ඒකත් එයා දක්ෂ වෙන්න ඕනේ. බලන්න ඒතර කොච්චර උනන්දුවක් වමනාවක් මේ ගව පාලනය කරද්දී ගොපල්ලට තියෙන්න ඕනද මේ ගවපට්ටිය ගැන කියලා. බලන්න මේ බුදුරජාණන්සේ දන්නේ දේවල් පින්වත්නි. දැන් බුදුරජාණන්සේ මේ ගවපට්ටි පාලනය කරලාද? බලන්න මේ බුදුරජාණන්සේගේ අවබෝධය පින්වත්නි. ඒ කියන්නේ බුදු කෙනෙක් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අවබෝධ කරනවා. ඒ නිසා මතක තියාගන්න මේ බුදුරජාණන් සරණ යනවා කියන්නේ සුළුපටු එකක් නෙවෙයි. සමහර අය හිතනවා ඇති බුදුරජාණන්සේ අරව දන්නේ නැහැ මේව දන්නේ නැහැ කියලා. දැන් ඔය සාමාන්‍ය තියෙන ඔය පිටරට ඔය සුද්දන්ගේ ලෝකේ දැන් ඔය මේ ලෝකේ ජීවත් වෙන්න මෙහෙම දියුණු වෙන්න ඕනක කියන්නේ. බුදුරජාණන්සේ මේ ලෝකේ ගැනත් දන්නවා. පරලෝකේ ගැනත් දන්නවා. හැමදේම දන්නවා පින්වත්නි. ගොවිතැන් ගැන, ගව පාලන ගැන මේ ලෝකේ මිනිසු කරන හැම එකක් ගැනම දන්නවා. ඒකයි සියලු දේ අවබෝධ වුණා කියන්නේ. නැත්තම් උන්වහන්සේ මේ ගව පාලනය කරලා ඉගෙන ගත්තා නෙවෙයි මේ. ඒ අවබෝධයට සියල්ලම අවබෝධ වෙනවා. බලන්න අපි හිත පහදව ගන්න බුදුරජාණන්සේ ගැන. ඊළඟට කියනවා ගවයන් යන පාරවල් දන්නේ නැහැ කියනවා.
එතන මේ ගවයන් පින්වත්නි හැම පාරෙම දක්කන්න බෑ. සමහර ප්‍රපාත තියෙනවා. ඊළඟට වලවල් ඊට පස්සේ ගොඩාක් විසම පාරවල් තියෙනවා. අනතුරු තියෙන. එහෙම නැති හොඳ පාරක දක්කන්න දක්ෂ වෙන්න ඕනේ කියන මේ. නැත්තම් ගවයන් විනාශ වෙනවා කියන. ඊළඟට ගවයන්ගේ තනබිම් සොයා ගන්නත් දක්ෂ නැහැ කියන මේ ගොපල්ලා. ඒ කියන්නේ ඔන්න මේ ගවයන්ට හොඳට කන්න තියෙන තනබිම් හොයාගෙන ගියොත් තමයි ඒ ගවයන්ගේ බඩ පිරෙන්න කන්න පුළුවන්. නැත්තම් ඔන්න මෙයා ගෙනියන ඔය තනකොළත් මුකුත් හරියට නැති තැත්තකට හරක් ටික දක්කනවා. මොකද වෙන්නේ? කණ්ඩත් නෑ හාමතේ ඉන්න ඊට පස්සේ හරක් ටික. එතකොට පිරිහිලා යනවා ඒ ගවපට්ටිය. එහෙම නැත්තම් ඔන්න මෙයා කොහේ හරි ඔය වගා කරපු තැනකට හරි දන්නේ නැතුව ඔහේ නිදැල්ලේ යන්න අරිනවා. ඊට පස්සේ මේ මිනිසුන්ගෙන් බැනුම් අහන්න එනවා. ගුටි කන්න වෙනවා. මහා කරදර වලට පැටලෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් දැනගන්න ඕන කියනවා. ඒ තනබින් උනත් ගවයන්ට සුදුසු තැන් හොයලා දෙන්න ඒ ගොපල්ලා. එතකොට තමන්ගේ ගවපට්ටිය දියුණු වෙනවා කියනවා. නැත්තම් පිරිහෙනවා කියනවා. දැන් මේ පිරිහින ඉදිරිය තමයි මෙයාගේ කටයුතු. ඊළඟට කියනවා මේ ගොපල්ලා මොකද කරන්නේ මේ කිරි එළදෙන්නු ඉන්නවා. මෙයා සම්පූර්ණයෙන්ම කිරි දොවද්දී ඉතිරි කරන්නේ නැතුව දෝනවා පැටියට. ඔන්න බලන්න. දැන් බලන්න ඔය කිරි එළදෙන්නු කියන්නේ පින්වත්නි මේ පැටව ගහවට පස්සේ තමයි කිරි එරෙන්නේ. දැන් අපි ගත්තොත් මිනිස්යන්ගේ උනත් ඒ අම්මට කිරි එරෙන්නේ දරුවෙක් හම්බුනහමනේ. ඒ වගේ එළදෙනකටත් පැටියෙක් හම්බුනහම කිරි එරෙනවා. එතකොට ඒ කිරි පැටියටත් ඉතුරු කරන්නේ නැතුව දෝනවා නම් ඒ ගොපල්ලා. එතකොට අර පැටියට ඒ කිරි ලැබෙන්නේ නැතිකොට ඒ පැටිය හැදෙන්නේ නැහැ. එතකොට ඒ ගවරැල එතනින්ම අවසන් වෙනවා. ඇයි අර පැටියට කිරි ටික ලැබෙන්නේ නැතිකොට ඒ පැටිය දොර වෙලා ගිහිල්ලා පැටිය මැරිලා යන්නත් පුළුවන්. ඇයි මේ මව් කිරි ටික ලැබෙන්නේ නැහනේ පැටියට? මෙයා සේරම දෝනවනේ අර පොඩ්ඩක්වත් ඉතුරු කරගන්න නැතුව. අන්න බලන්න. එතකොටත් මොකද වෙන්නේ මේ ගවපට්ටිය පිරිහිලා යනවා කියනවා. ඒ කියන්නේ අර පැටියට ඉතුරු කරන්නේ නැතු සම්පූර්ණයෙන් දෝනවා නම් ඒ ගොපල්ලා දක්ෂ නැහැ කියනවා. ඉතුරු කරලා දවන්න ඕන කියන පැටියට. ඊළඟට කියනවා ඒ ගවපට්ටියේ ඉන්න ශ්‍රේෂ්ඨ නායක වූ ලොකු ගවයන්. ඒ අයට විශේෂ සැලකිලි දක්වන්න ඕන කියනවා. බලන්නතර මේ පින්වත්නි සාමාන්‍ය සත්තුන් අතර පවා ඒ නායකත්ව තියෙනවා. දැන් මම අපගේ මහබෝසතාණන් වහන්සේ ඔය වඳුර වෙලා එහෙම ඉන්නකොට නායකත්වයේ දරලා තිනවා. ඒතර උන්වහන්සේගේ නායකත්වයේ මත තමයි මේ රැළ බේරෙන්නේ. ඒ වගේ මේ හරක්ගෙත් ඉන්න විශේෂ ලොකු ගවයන්. ඒගොල්ලන් පස්සේ තමයි අනිත් ලොකු පුංචි අය යන්නේ. ඒත් ඒ අය විශේෂ සේවයක් කරනවා මේ පිරිසට. ආන්ගේ ගවයන්ට විශේෂ සැලකිලි දක්වලා කටයුතු කරන්න ඕන කියනවා. රැක ගන්න ඕන කියන අය. නැත්තම් ඒ ගවපට්ටි විනාශ වෙලා යනවා කියනවා. අන්න බලන්න. පින්වත් මහණෙනි ගොපල්ලෙක් මේ දුර්වලතා 11න් යුක්ත වුණොත් ඒ ගවපට්ටිය පාලනය කරන ගොපල්ලට ඒ සාර්ථකව ඒ ගවපට්ටිය ප්‍රතිඵල ගන්න බෑ කියනවා. ඒ ගවපට්ටිය දුර්වලලා යනවා කියනවා. පිරිහිලා යනවා කියනවා. ඔන්න බලන්න. ඒ වගේම පින්වත් මහණෙනි භික්ෂුවත් දුර්වලතා 11කින් සම්මානිත වුණොත් මේ බුද්ධ ශාසනය උට දියුණුවක් ගන්න බෑ කියනවා. විපුල භාවකට පත් වෙන්න බෑ කියනවා. මේ කරුණු 11 කියනවා. දැන් බලන්න උන්වහන්සේ අර ගොපල්ලගේ අර කරුණු 11න් සම්මානිත වුණොත් ඒ ගවපට්ටිය දියුණු කරගන්න බෑ වගේ ඒ ගවපට්ටිය කිසිම දියුණු තත්යකට පත් කරගන්න බෑ පිරිහිලා යනවා වගේ කරුණු 11කින් සමන්විත වුණොත් භික්ෂුවක් ඒ භික්ෂුවටත් මේ බුද්ධ ශාසනය පිහිටක් ගන්න බෑ කියනවා. දියුණුවක් ලබන්න බෑ කියනවා. ඒ තමයි පින්වත් මහණෙනි භික්ෂුව රූප අඳුනන්නේ නැහැ. විශේෂ ලක්ෂණ තෝරගන්න දක්ෂත් නැහැ. නිලමැසි බිත්තර ඉවත් කරන්නෙත් නැහැ. තුවාල වහන්නෙත් නැහැ. දුම්මල්ලන්නෙත් නැහැ. තොටුපළ දන්නෙත් නැහැ. පානය කිරීම දන්නෙත් නැහැ. ගමන් කරන මාවත දන්නෙත් නැහැ. ගොදුරු බිම තෝරගන්න දක්ෂත් නැහැ. ඉතුරු නොකරම කිරි දෝනවා. පැවිදි වී බොහෝ කල් ගෙවිච්ච සංඝ පීතෘන් වහන්සේලා සංඝ නායක වූ උතුම් ස්වාමින් වහන්සේලාට විශේෂ සැලකිලි දක්වන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. අර ගොපල්ලාගේ දුර්වලතා 11 කියලා ඒ ගොපල්ලාගේ දුර්වලතා 11න් යුතු වුණොත් දියුණුවක් ලබන්න බෑ කියන ගවපට්ටියෙන් එයාට. ඒ වගේ තමයි කියනවා දුර්වලතා 11ක් භික්ෂුවක් තුළ තිබ්බොත් ඒ භික්ෂුවට මේ බුද්ධ ශාසනය දියුණු වෙන්න බෑ කියනවා.
බලන්න අවබෝධය. බලන්න උපමාව ගත්තේ. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ උපමාවෙන් භික්ෂුවගේ ජීවිතය ගැන විස්තර කරනවා. බලන්න පින්වත්නි මේ බුදුරජාණන්සේගේ අසිරිමත් වූ දේශනා කෞසල්‍යය බුද්ධ ගුණේ බලන්න විස්තර කරනවා. මොකද්ද මහණෙනි මේ භික්ෂුව රූප දන්නේ කියන්නේ? කියනවා භික්ෂුව දන්නේ නැහැ කියනවා මේ රූපේ සතර මහා ධාතුන්ගෙන් සතර මහා ධාතුන්ට අයත් දේවල් වලින් සකස් වෙලා තියෙන්නේ. මෙහි යථාර්ථයේ භික්ෂුව ඒ ආකාරයෙන්ම දන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න. ඒතර රූපයේ ස්වභාවය මොකද්ද? නැසී වෙනසී යන සතර මහා ධාතුන්ට අයිති දේවල් වලින් සකස් වෙලා තියෙන්නේ. මේක අඳුනන්නේ නැහැ මේ භික්ෂුව. ඒ නිසා බුද්ධ ශාසනය දියුණුවක් ලබන්න බෑ කියන එයාට. ඒකේ යථාර්ථය දන්නේ නැහැ මෙයා. අර ගොපල්ලා හරියට අර හැඩරුවින් අර ගවයන් අඳුනන්නේ නැහැ වගේ. ආන්ගේ භික්ෂුවට දියුණුවක් ලබන්න බෑ කියන රූපය අඳුනන්නේ නැති නිසා. රූපය ගැන අවබෝධයක් නැති නිසා. ඊළඟට දෙවෙනි එක තමයි ඒ භික්ෂුව ලකුණු අඳුන ගන්න දක්ෂ නැහැ. අර ගවයන් පාලනය කරන ගොපල්ලා ලකුණු වශයෙන් අඳුන ගන්න දක්ෂ නැහැනේ ගවයන්. ඒ වගේ භික්ෂුව මොනවද මේ ලකුණු දන්නේ නැහැ කියන්නේ? ඒ කියන්නේ භික්ෂුව බාලයා ඒ වගේම පඬිතයා කියන දෙන්න අඳුන ගන්න දක්ෂ නැහැ කියනවා. ඒ කියන්නේ මොකක්ද මේ ලක්ෂණ අඳුන ගන්නවා කියන්නේ? ඒ කියන්නේ බාලයා ඇසුරු නොකළ යුතු කෙනා බුදුරජාණන්සේ වදාලා කයින් වචනින් සිතින් එයා අඳුනා ගන්න පුළුවන් කියලා. ඒතරේ කයින් වචනින් සිතින් අර නරක වැඩ කරන බාල වැඩ කරන කෙනාගේ ලක්ෂණ කයින් වචනින් මෙහෙම දේවල් මෙයා කරනවා. මෙයා නම් ඇසුරු කරන්න හොඳ නැහැ කියලා එයා අඳුන ගන්න දක්ෂ නැහැ. ඊළඟට මෙයාගේ නම් මේ කයින් වචනින් සිතින් කරන දේවල් ඊටාම ශ්‍රේෂ්ඨයි. මෙයා හොඳ කෙනෙක් කියලා එහෙම මෙයා පඬිතයි කියලා එහෙම දන්නෙත් නැහැ. ඒ නිසා මේ භික්ෂුව එහෙම නොදන්නා නිසා ඒ භික්ෂුවට දියුණුවක් ලබන්න බෑ. ඇසුරු නොකළ යුතු ඇසුරු කරනවා. ඇසුරු කළ යුතු බැහැර කරනවා. ඇයි අඳුන ගන්න දක්ෂ නැහැනේ? බලන්න. ඊළඟට තුන්වෙනි එක වදාලා භික්ෂුව නිලබැසි බිත්තර ඉවත් කරන්නේ නැහැ කියන්නේ මොකද්ද මහණෙනි? ඔන්න අර දැන් ගොපල්ලා බිත්තර දාන එක අයින් කරන්න දක්ෂ නැති වුණොත් මොකද වෙන්නේ? ඒ බිත්තර දාලා නිලමැසි මොකද කරන්නේ? පණුව ඇවිල්ලා සම්පූර්ණයෙන් අර තුවාලේ ලොකු වෙලා විනාශ වෙලා යනවා. ඒකෙන්ම. ඒ වගේ බිත්තර දානවා කියන්නේ මොකද්ද? භික්ෂුවගේ හිතේ හට ගන්නවා කාමසිතුවිලි. ඔන්න බලන්න. ව්‍යාපාද සිතුවිලි හට ගන්නවා. හිංසා සිතුවිලි හට ගන්නවා. ඒ වගේම නොයේක් පාපී අකුසල් හට ගන්නවා. අකුසල් සිතුවිලි. ඒවා තමයි නිලමැස්ස බිත්තර දානවා කියන්නේ. ඒවා ඉවත් කරගන්න දක්ෂ නැහැ කියන මේ භික්ෂුව. එතකොට මොකද වෙන්නේ? උඩු දුවනවා පින්වත්නි. අර තුවාලේ උඩු දුවනවා නිලමැස්ස බිත්තර දැම්මට පස්සේ පණුව ගහලා. එතකොට මේ හිතේ කාම සිතුවිලි, ව්‍යාපාද සිතුවිලි, හිංසා සිතුවිලි, නොයේක් පාපී සිතුවිලි ආවට පස්සේ ඒවා ඉක්මනට ඉවත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ භික්ෂුව. එතකොට මේක භික්ෂුවට විතරක් නෙවෙයි පින්වත්නි. ගිහි කෙනෙකුට උනත් මේ ධර්මයේ හැසිරෙනවා නම් එහෙම තමයි කරන්න ඕනේ. නැත්තම් අර තුවාලේ උඩු දුවලා යනවා වගේ මේ හිතේ අකුසල් පෝෂණය වෙලා ගිහිල්ලා විනාශ වෙලා යනවා. අර ගවයන් විනාශ වෙනවා වගේ. ඒ නිසා එහෙම දන්නේ නැති භික්ෂුව දියුණුවක් ලබන්න බෑ කියනවා. එයා ඒ හිතට එන නරක සිතුවිලි, කාම සිතුවිලි, තරහ සිතුවිලි, හිංසා සිතුවිලි, පාපී සිතුවිලි මොකද කරන්නේ? ඉවසනවා කියනවා. දුරු කරන්නේ නැහැ කියනවා. බැහැර කරන්නේ නැහැ කියනවා. අත්හරින්නේ නැහැ. අභාවයට පත් කරන්නේ නැහැ කියනවා. අන්න එයා පිරිහෙනවා. කියන්න දියුණුවක් ලබන්න බෑ. ඊළඟ එක තමයි තුවාලේ වහගන්නේ නැහැ කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි භික්ෂුවක් රූපේ දකින්නවා. රූප දැකලා මොකද කරන්නේ? ඉන්ද්‍රිය අසංවර කරගන්නවා. ඇස කන නාසය දිවකය මනස අසංවර කරගන්නවා. අන්න වහගෙන නැහැ. තුවාලේ අරගෙන ඉන්නේ දැන්. ඕන වෙලාවක ඒ නිලමස්සොන්ට බිත්තර දාන්න පුළුවන්. දැන් ගවයාගේ තුවාලේ ඇරලා තිබ්බොත් වහන්න නැතුව මොකක් හරි මේ දාලා හැම වෙලේම නිලමැස්ස බිත්තර දාන්නේ නැද්ද? දානවනේ. ඒ වගේ තමයි මේ ඇස ඔන්න අසංවර කරගෙන ඕන වෙලාවක අකුසල් සිතුවිලි ඇතුල් වෙනවා. මේක පැවිද්දෙකුට විතර නෙවෙයි ගිහි කෙනෙකුටත් එහෙමයි. මේ ධර්ම මාර්ගයේ දියුණුවක් ලබා ගන්න කැමති ගිහි කෙනා පවා ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය සංවරය ගොඩාක්
තමන්ට කුසල් රැස් වෙනවා. බුද්ධ ශාසනය පිහිට ලබා දෙනවා. ඉතින් ඒ ඉන්ද්‍රිය අසංවර වෙලා වාසය කරන පැවිද්දාට හරියට අර තුවාලේ වහගත්තේ නෑ වගේ කියනවා. ඒ පැවිද්දගේ නිරන්තරයෙන් අර අසංවර වීමත් එක්ක ගොඩාක් පාපී දේවල් එකතු වෙනවා. අර නිලමැස්ස බිත්තර දානවා වගේ. පාපී අකුසල් මැති වෙනවා. එයාට දියුණුවක් ලබන්න බෑ කියන ඒ අසංවර ඉඳුරංගේ යුක්තව වාසය කිරීම නිසා කියන. ඊළඟට දුංගස්සන්නේ නෑ කියන්නේ මොකද්ද? පින්වත් මහන්නි භික්ෂුව තමන් පුරුදු කරගත්ත පුහුණු කරගත්තේ ධර්මයේ අනුන්ට විස්තර වශයෙන් දේශනා කරන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න. ඒතර බලන්න මේ ධර්ම දේශනා කිරීමෙන් තමයි පින්වත්නි මේකේ තියෙන මේ දුංගස්සනවා කියලා කියන්නේ මේ ඒ ධර්මයේ කීම නිසා අර මිසදිටු ඒ කියන්නේ නිලමැස්සෝ ඇවිල්ලා බිත්තර දාන්න නිලමැස්සෝ මඳුරුව එන හින්දානේ දුම ගස්සන්නේ. එවුන් එලවන්නනේ. ඒ වගේ තමයි කියන භික්ෂුව මේ ධර්මයේ කියද්දි තමයි කියන මිත්‍යා මත දුර වෙලා යන්නේ. අර මඳුරුව නිලමැස්සෝ වගේ තමයි කියනවා මේ මිත්‍යා මත අර හරකට කරදර කරනවනේ නිලමැස්සෝ ඇවිල්ලා. එතකොට උන් නිරන්තරයෙන් එන්නේ නැති වෙන්න දුම් ගස්සන්න ඕනේ. ඒ වගේ මේ බුද්ධ ශාස්ත්‍රයේ නොයේක් මිත්‍යා මත එකතු වෙන්න පුළුවන් මේ ධර්මයේ කිව්වේ නැත්තම්. භික්ෂුව ආන් ඒක කරන්න ඕන කියනවා. බලන්න මේ භික්ෂුවට තියෙන වගකීම. දැන් බලන්න ඒක කොච්චර ඇත්තද? මේ කාලේ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොඩාක් විකෘති කරන විවිධ මති මතාන්තර බුද්ධ ශාසනයෙම මතුවලා ආවා. කොච්චරද කියන්නේ අහස පොළොව උහුලන්නේ නැති බොරු කිව්වා. බුදුරජාණන් වහන්සේ හරීම පැහැදිලිව දඹදිව ඉපදිච්ච ඒ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා මහා බොරු කිව්වා. ධර්මයේ විකෘති කරලා විස්තර කළා. අන්න නිලමැස්සෝ අන්න මඳුරුවෝ අර හරක්ට කරදර කරනවා වගේ මේ බුද්ධ ශාසනය විනාශ වෙන්න එනවා ඒවා. එතකොට මේ බුද්ධ ශාසනයේ පිළිවෙතේ හැසිරෙන භික්ෂුව ඒක කරේ නැත්තම් මොකද වෙන්නේ? විනාශ වෙන බුද්ධ ශාසනෙත්. එතකොට ආයි පිළිවෙත් පුරන්න ශාසනයක් තියෙන්න බෑ. දැන් බලන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ නැමැති උතුම් කලන මිතුරන් වහන්සේ මේ ධර්මයේ නිරන්තරයෙන් කියන්න අවස්ථාව සලස්වුවා. දැන් අපි මේ ලක්කිරු ගුවන් විදුලි ශ්‍රද්ධා රූපවාහිනී මේ පැහැදිලි පිරිසිදු ධර්මයේ කියන නිසා තමයි මේ මිත්‍යා මතවලට උඩට එන්න බැරුව තියෙන්නේ. කොච්චර වටිනවද බලන්න. ඒතර භික්ෂුව මේ ධර්ම විනය කියන්නේ නැත්තම් අන්න මොකද වෙන්නේ? පිරිලා යනවා මේ භික්ෂු ජීවිතෙත්. සාසනෙම පිරිහිනවා. එයාට විතරක් නෙවෙයි. බලන්න. ඊළඟට භික්ෂුව තොටුපළ දන්නේ කියන්නේ මොකද්ද? ඒ තමයි භික්ෂුවට ඔන්න තමන්ට ප්‍රශ්න එනවා. විසඳ ගන්න බැරි දේවල් එනවා. එතකොට මාත්‍රිකාදර ධර්මදර විනයදර භික්ෂූන් ළඟට හොයාගෙන ගිහිල්ලා දැනගන්න ඕන කියන ඒවා. නැත්තම් මොකද වෙන්නේ? තමන් අර අකුසල් වලින්ම විනාශ වෙලා යනවා. ඒ නිසා තොටුපළ දන්නා වගේ තමයි කියනවා. ඒ ධර්මයේ දන්න ධර්මයේ විස්තර කරලා කියන්න පුළුවන් උතුම් සංගරුවන හොයාගෙන ගිහිල්ලා විස්තර අහගන්න ඕන කියනවා. ගිහි කෙනෙක් වුණත් එහෙමයි. තමන්ට වැරදි මතයක් ආව නම් ධර්මයේ දන්නේ කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් කර හොයාගෙන ගිහිල්ලා ඒක නිවැරදි කරගන්න ඕනේ. නැත්තම් එයාට දියුණුවක් ලබන්න බෑ. එතනින් එහාට යන්න බෑ. බලන්න කොච්චර ලස්සනද. ඊළඟට පැන් වැළඳීම ගැන දන්නේ නැහැ කියන්නේ මොකද්ද? පින්වත් මහන්නි තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයේ දේශනා කරනකොට ශ්‍රවණය කරනකොට ඒකේ අර්ථ තේරෙන්නේ නැහැ භික්ෂුවට. ඒතර ගිහි කෙනෙකුට නැත් එහෙමයි මේක. ධර්ම කරුණු වැටහෙන්නේ නැහැ. ධර්මයේ තුලින් ප්‍රීතියක් ඇති වෙන්නේ නැහැ කියනවා මෙයාට. ඒ ධර්මය අහද්දී ප්‍රීතිමත් සිතක් හටගන්නේ නැහැ කියනවා. හරියට වතුර බිව්වේ නැහැ වගේ කියනවා හරක්. බලන්න එතකොට. ඒතර බලන්න මේ ධර්මයේ අහහ පින්වත්නි ගිහි වුණත් පැවිදි වුණත් අපි ඒ ධර්මයේ අර්ථ පුළුවන් තරම් ඉගෙන ගන්න තමයි. තේරෙන්න තමයි. මේ ධර්මයේ අහලා සතුටක් ලබන්න තමයි පින්වත්නි අපි වතුර බිව්වා වගේ වෙන්නේ. අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එදා ඉපදිච්ච දරුවෙකුට මව් කිරි වගේ පින්වත්නි. මේ ශ්‍රාවකයා හැදෙන්න තියෙන කිරි ටික තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ ධර්මයේ සතුටින් ප්‍රීතියෙන් අහනවා නම් එහි අර්ථ නුවණින් තේරුම් ගන්න දක්ෂයි නම් එයාට හැකියාව තියෙනවා නම් එයා පින්වත්නි වතුර බිව්වා වගේ. බලන්න. තමන්ගේ ජීවිතය වර්ධනය වෙනවා. නමුත් මේ භික්ෂුව දක්ෂ නැහැ කියනවා. උපාසක උපාසිකා වුණත් එහෙමයි. ධර්මයේ තේරෙන්නේ නැත්නම් ප්‍රීතියක් ඇති වෙන්නේ නැත්නම් බණ අහද්දී එයා වතුර බිව්වේ නැහැ වගේ තමයි. අර හරක් විනාශ වෙනව වතුර බිව්වේ නැත්නම්.
ඊළඟට භික්ෂුව මාවත දන්නේ නැහැ කියන්නේ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි මේ නිවන් දකින්න තියෙන මාර්ගය කියලා ඒක අඳුන ගන්න නැහැ කියනවා. දක්ෂ නැහැ කියනවා. ඒතර මාර්ගය දන්නේ නැත්නම් එයා මොකද වෙන්නේ? එයාට නිවන් අවබෝධ කිරීමේ අවස්ථාවක් නැති යනවා. එයා මාර්ගය අඳුනාගෙන තේරුම් අරගෙන නිර්වුල්ව යන්න පුළුවන් ඉන්න බෑට. දැන් බලන්න පින්වත්නි අපි මේ පුරුදු කරන සීලිය අයිති මොකේද? ආර්ය ශ්‍රාංගික මාර්ගයටයි. ඒතර මේක ගැන දන්නේ නැත්නම් කෙනෙක් කොහේ සීලිය ගණන් ගන්නව තියෙන්නේ රකින්න නැතු හරියට. ඒතර සීලිය තමන් හරියට රැක්කේ නැහැ කියන්නේ තමන්ට මාර්ගය වරදින්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවේ යුක්තයි. එතකොට සීලයට අයිති අපි මේ පුරුදු කරන සීලේ අංග 3ක් තියෙනවා. ඒ 3ට අයිති අපි පුරුදු කරන සීලය. මේක මනාකොට දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒවා හරියට පුරුදු කරගන්නේ නැහැ යා. එතකොට එයාට කවදාවත් නිවන් අවබෝධ කරන්න බෑ. ඊළඟට තමයි ගොදුරු බිම දන්නේ නැහැ කියන්නේ. ඒ භික්ෂුව දන්නේ නැහැ කියන තමන් වාසය කරන්න ඕන තැන. අර හරක්ට වාසය කරන තැන හරියට අර දන්නේ නැත්නම් මොකද විනාශ වෙනවනේ ගවයෝ. වාසය කරන තැන තමයි සතර සතිපට්ඨානෙ. ආන් ඒකෙන් තොරව වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? එයාට පිහිටක් නැතුව යනවා. එයා මායාවේ ග්‍රහණයට යනවා. ඔන්න බලන්න. ඊළඟට 10 වෙනි එක තමයි ඉතුරු නොකොට කිරි දවනවා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාවන්ත මිනිස්සයෝ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පසද කියලා සිව්පසේ දෙනවා භික්ෂුවට. භික්ෂුව ප්‍රමාණය දන්නේ නැහැ කියන එක ගන්න ඕන ප්‍රමාණය. අන්න බලන්න. දැන් බලන්න කොච්චර ලස්සනද මේ බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන විදිහට භික්ෂුවක් කොච්චර සුන්දරත්වයක් ඇති වෙනවද මේ ධර්මවල පිහිටවුවොත්. දැන් බලන්න ඒව පිහිටාවේ නැත්තම් දියුණුවක් ලබන්න බෑ කියනවනේ භික්ෂුවට. එතකොට යම් භික්ෂුවක් මිනිස්සුયો දෙන ඒ පිරිකර සිව්පසේ ප්‍රමාණය දැනගන්න ඕනි. බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? හරියට බඹරෙක් ගිහිල්ලා මලකින් රොන් අරන් එනවා වගේ ඒ මල නොතලා මලට හානි නොකර රොන් ටික අරගෙන එනවා වගේ කියනවා. ගිහි අය පීඩාවට ලක් කරන්න එපා කියනවා සිව්පසේ ලබා දෙද්දී. සිව්පසේ පරිභෝග කරද්දී ගිහි කෙනා පීඩාවට ලක් කරන්නේ නැතුව වාසය කරන්න ඕනේ. එයාට ඉතුරු කරලා ගන්න ඕනේ. අර පැටියට ඉතුරු කරලා කිරි දවනවා වගේ. නැත්තම් එයා පිරිහිනවා කියන ඒ භික්ෂුව. නිතරම ගිහි අය හූරලා ගන්න යන කෙනා භික්ෂුව පිරිහිනවා. බලන්න. ඊළඟට 11 වෙනි එක තමයි ඒ භික්ෂුව දන්නේ නැහැ. ඊටාම වටිනා ගුණවත් වූ සංඝ පීතෘන් වහන්සේලා ඉන්නවා. ආන් ඒ සංඝ පීතෘන් වහන්සේලාට ගෞරව සත්කාර දක්වන්නේ විශේෂයෙන්. හිටියත් නැතත් උන්වහන්සේලා කයින් වචනින් සිතින් කායික මානසික වාචසික වූ මෛත්‍රී සහගතව කටයුතු කරන්න දක්ෂ නැහැ කියනවා මෙයා. ඒ නිසා පිරිහෙනවා කියනවා එයා. විශේෂ පූජාවල් කරන්න නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අර ගොපල්ලා අර කරුණු 11න් යුක්ත කියන අර දුර්වලතා 11 දුරු කරොත් ඒ ගවපට්ටිය දියුණු වෙනවා කියනවා. ඒ පැත්ත වදාලා. ඒ තමයි මහණනි ගොපල්ලා ගවයන්ගේ හැඩරුව දන්නවනම්, ගවයන්ගේ විශේෂ ලකුණු දන්නවනම්, නිලමැසි බිත්තර ඉවත් කරනවනම්, තුවාල වහලා දානවනම්, දුම් ගස්සනවනම්, ගවයන් බස්සවන තොටුපළ හරියට දන්නවනම්, ගවයන් පැම්බිව් බවත් බීපු නැති බවත් දන්නවනම්, ගවයන් රැගෙන යා යුතු මාර්ගයක් දන්නවනම්, ඊළඟට ගවයන්ගේ ගොදුරු බිම හරියට දන්නවනම්, ඉතුරු කරලා කිරි දවනවනම් තමන්ගේ පැටියන්ට, ඒ වගේම ගවපට්ටි ඉන්නේ ශ්‍රේෂ්ඨ වැඩිමහලු ගවයන් ඒ විශේෂ ගවයන්ට සලකනවා නම් අන්න මොකද වෙන්නේ? ආන් ඒ විදිහට කටයුතු කරන ගොපල්ලාගේ ඒ ගවපට්ටිය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා යනවා කියනවා. බලන්න. දැන් අර කිව්වේ පිරිහෙන පැත්තනේ. මේ දියුණු වෙන ආකාරයට ඒ කරුණු 11න් සමන්විත වුණොත් එයා හරියට මේ විදිහට කටයුතු කරොත් දියුණුවටපත් වෙනවා කියනවා. ඒ වගේම තමයි පින්වත් මහන්නේ භික්ෂුවත් භික්ෂුව රූපය ගැන දන්නවනම් හොඳට. ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපේ නැසී වෙනසී යනවා කියලා රූපය ගැන මනාකොට දැනගත්තොත් ආන් එයා දියුණු වෙනවා කියනවා. ඊළඟට විශේෂ ලකුණු ගැන දැනගත්තොත් ඒ කියන්නේ මෙයා නම් කයින් වචනින් සිතින් නරක වැඩ කරන කෙනෙක්, මෙයා බාලයෙක්, ඇසුරු කරන්න හොඳ නැහැ. මෙයා කයින් වචනින් සිතින් වටිනා උතුම් දේවල් කරන කෙනෙක්, පඬිතෙක්, මෙයා ඇසුරු කළ යුතුයි කියලා ඇසුරු කළ යුත්තව ඇසුරු කරනවා. බාලයා බැහැර කරන ලකුණු අඳුනාගෙන.
අන්න දියුණු වෙනවා මේ භික්ෂුව. ඊළඟට නිලමැසි බිත්තර ඉවත් කරනවා කියන්නේ මොකද්ද? මෙයාගේ හිතේ කාම සිතුවිලි, තරහ සිතුවිලි, හිංසා සිතුවිලි, පාපී සිතුවිලි හට ගන්නකොට මෙයා ඉවසන්නේ නැහැ. දුරු කරනවා, බැහැර කරනවා, අභාවයට පත් කරලා දානවා. අන්න දියුණු වෙනවා මෙයා මේ භික්ෂුව. ඊළඟට තුවාලේ වහ ගන්නවා කියන්නේ මොකද්ද? මෙයා මොකද කරන්නේ? ඉන්ද්‍රිය අසංවර කරගන්න, ඉන්ද්‍රිය සංවර කරගන්නවා. එතකොට අකුසල් ඇතුල් වෙන්නේ නැහැ. වහගෙන. ඉන්ද්‍රියන් වහගෙන සම්පූර්ණයෙන් සංවරයෙන් වාසය කරනවා. එයා දියුණු වෙනවා කියන්නේ භික්ෂුවත්. ඒතර ගිහි කෙනෙක් වුණත් මෙහෙම කරගත්තොත් පින්වත්නි, එයාටත් දියුණුවක් ලබන්න පුළුවන් මේ බුද්ධ ශාසනයේ. ඒක පුදුම දෙයක්. දැන් බලන්නකො අර එක්තරා අවස්ථාවක අර ඉසිදත්ත පුරාණ, මම හිතන්නේ පුරාණ වෙන්න ඇති එතන. එයා කරලා තියෙන පින්වත් මේ කොසල් රජතුමාගේ අර ඒ කියන්නේ අන්තපුර කාන්තාව අර ඇතාගෙන් බස්සන එකයි ඇතාට නග්ගන එකයි කියනවා. එයා කියනවා ස්වාමීනි මම මේ රස්සාව කරා කියනවා. ඒ වගේම රස්සාවත් කළා මම. මගේ හිතත් රැකගත්තා කියනවා. ඒ නැගණියුරුත් රැක්කා කියනවා, මමත් රැකගත්තා කියනවා මගේ හිතත් රස්සාවත් කරා කියනවා. ඒ කියන්නේ නැගණියුරුන්ගේ ශාරීරිය අල්ලද්දී 100 වරක් මේ පිරිසිදු කරන ලද පුළුන් වගේ කියනවා ඒ ශාරීරිය. එච්චර මේ සුමුදුයි කියන පහස. ඒ නැගණියුරුන්ගේ ශරීරය වලින් සුවඳ හමනවා කියනවා. හරියට සුවඳ කරඬුවක් ඇරියාම එන සුවඳ වගේ කියනවා. ඒ වුණාට ස්වාමීනි මම හිත රැකගත්තා කියනවා. ඒ නැගණියුරු බස්සන එකයි ඇතාට නග්ගන එකයි කියන මට තියෙන්නේ. හිතන්න බලන්න. ගිහි කෙනෙක් මේ කියන්නේ. බලන්න කොච්චර ඉන්ද්‍රිය සංවරයක්ද? බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වයට කොච්චර යා දිවි පුදලාද? කොච්චර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලාද? ගිහි කෙනෙක්. ඉතින් ස්වාමීනි මම ඒ රස්සාවත් කළා, නැගණියුරුත් රැකගත්තා, මගේ හිතත් රැකගත්තා කිව්වා. බලන්න ඒතර ඒ වගේ උපාසකෙ ඉඳලා තියෙනවානේ. ඉතින් ඒ තමයි දියුණුවක් ලැබුවේ, මගපල ලැබුවේ. ඉතින් ඒ නිසා මේ කාට වුණත් මේ ඉන්ද්‍රිය සංවරය කරන්න ඕනේ. ඊළඟට තමයි දුන් අල්ලනවා කියන්නේ මොකද්ද? හොඳට ධර්මයේ කියනවා භික්ෂුව. ඒතර කවුරු වුණත් පාසකෙක් හරි මේ ධර්මයේ නැවත නැවත කියනොනම්, විස්තර කර කර කියනොනම් මිනිස්සු අතර ආන්ගේ මිත්‍යා දෘෂ්ටි ඉස්මතු වෙන්නේ නැහැ. ඒක මේ ශාසනයේ පැවැත්මට, තමන්ගේ දියුණුවට ගොඩාක් උපකාරී වෙනවා. ඒතර නිරන්තරයෙන් මේ ධර්මයේ දේශනා කරන භික්ෂුව එතකොට දුන් අල්ලනවා වගේ කියනවා. ඊළඟට තොටුපොළ දන්නා වගේ තමයි කියනවා. මොකද්ද? ඒ තමන් හැසිරෙන්න ඕනේ තැන දන්නවා කියනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානෙ හැසිරෙනවා. ඒ කියන්නේ තමන්ට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේ තමන්ට තෝරගන්න බැරි දෙයක් ආවට පස්සේ දන්නේ කියන ස්වාමීන් වහන්සේ නමකින් අහනවා ගිහිල්ලා. මේ ස්වාමීනි මේකේ අර්ථ කුමක්ද? මේක කොහොමද දැනගන්න ඕනි? එතකොට ආන්ගේ දන්නේ ස්වාමීන් වහන්සේ විස්තර කරලා කියලා දෙනවා. එතකොට ආන්ගේ මොකද කරන්නේ? භික්ෂුවට දියුණු වෙන්න උපකාර වෙනවා කියන්නේ අඩුපාඩු හදා ගන්න පුළුවන් කියනවා. ඊළඟට පැන් වැළඳීම දන්නවා කියන්නේ මේ භික්ෂුව ධර්මය අහද්දී එහි අර්ථ හොඳට තේරුම් ගන්නවා. ඊළඟට සතුටක් ලබන මේ ධර්මය අහද්දී, ධර්මයේ කියවද්දී. අද නම් දැන් කියවන්නත් පුළුවන් අපිට. ඒතර ගිහි කෙනෙකුට නම් පින්වත්නි ධර්මය අහද්දී අර්ථ තේරුම් ගන්න පුළුවන් නම්, හොඳට මේ ධර්මයේ අහද්දී සතුටක් ඇති වෙනවා නම්, ඒක හරියට මේ දියුණුවක් ලබන්න උපකාර වෙනවා කියනවා. හරියට පැන් වැළඳුවා වගේ කියනවා අර හරක්. ඊළඟ තමයි යා යුතු මාවත දන්නවා කියන්නේ මොකද්ද? ඒ තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මනාකොටම දැනගන්නවා කියනවා. දැනගෙන මනාකොට ආර්ය ශ්‍රාංගික මාර්ගය පුරුදු කරගන්නවා යා. එතකොට එයා ඒ භික්ෂුවට පුළුවන් කියනවා මේ ධර්ම මාර්ගයේ දියුණුව කරා යන්න. එතකොට තමන් පුරුදු කරන සීලයේ මේ මාර්ගයටයි අයිති කියලා ඒ භික්ෂුව දන්නවා. ඒතර ගිහි කෙනා පවා ඒක අඳුනා ගන්නවා. එතකොට තමන් ලස්සනට නිර්වෘල්ල ඒ සීලය පුරුදු කරනවා. ඒ ධර්ම පුරුදු කරනවා. මොකද එයා දන්නවා මගේ මාර්ගයටයි මේ ඔක්කොම අයිති. එතකොට එයා ටිකෙන් ටික ඒවා ගෞරවයෙන් පුරුදු කරන්න එයා ඒ මාර්ගේ ගමන් කරලා දුකෙන් නිදහස් වෙන පැත්තට යනවා. දියුණුවක් ලබනවා. ඊළඟට ඇසුරු කළ යුතු ගොදුරු බිම දන්නා වගේ තමයි කියනවා. එයා සතර සතිපට්ඨානෙන් යුක්තව වාසය කරනවා. සිහිය පවත්වනවා මේ කය ගැන, ඊළඟට වේදනාව ගැන, ඊළඟට සිත ගැන, ඊළඟට නොයේක් ධර්මයන් ගැන, පටිච්චසමුප්පාදයේ ආයතන. දැන් බලන්නකො අර අපි කියපු අර පුරාණ කියපු කෙනා, ගිහි කෙනා සතර සතිපට්ඨානෙ පුරුදු කරපු විදිහ. බලන්න සතිපට්ඨානෙම ඉන්නේ රැකුණේ යා.
තමන්ගේ හිතේ අකුසල ඇති වෙන්න දෙන්නේ නැහැ. සතර සතිපට්ඨාන ඉන්නවා. ඇයි කය ගැන අවබෝධයක් තියෙනවා. ඒකයි. සිත ගැන අවබෝධයක් තියෙනවා. විඳීම් ගැන අවබෝධයක් තියෙනවා. ධර්මයන් ගැන අවබෝධයක් තියෙනවා. ඒකේ වාසය කරද්දී බුදුරජාණන් වහන්සේගේ ගොදුරු බිමේ ඉන්නේ. උන්වහන්සේ වදාළේ එහෙමනේ. මහණෙනි ඔබට තියෙන ගොදුරු බිම තමයි සාස්ෘණ වහන්සේගේ භූමිය තමයි සතර සතිපට්ඨානය. ඒකෙන් පිටට ගිය ගම මායයටයි අයිති වෙන්නේ. අපි සියලු දෙනාගේම පියාණන් වූ බුදුරජාණන් වහන්සේ තමයි ඒ සතර සතිපට්ඨානය අපිට දේශනා කළේ. අපි සතර සතිපට්ඨානය තුල ඉන්නවා නම් පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ පිය උරුමේ ඉන්නේ. ආන්ගේ පිය උරුමේ ඉන්න කෙනා විනාශ වෙන්නේ නැහැ. දියුණුව කරාම යනවා. ඊළඟට කියනවා ඉතුරු කරලා කිරිදවනවා කියන්නේ මොකද්ද? ඉතුරු කරලා කිරිදවනවා කියන්නේ මේ ගිහි අය දෙනවා මේ නොයෙක් දේවල්. සිවුරු චීවර පිණ්ඩපාත ගිලම්පසාදී සිව්පසේ පූජා කරනවා. එතකොට මේ භික්ෂුව මනාකොට දන්නවා පිළිගන්න ඕන ප්‍රමාණය. දෙන්නම් වාලේ ගන්නෑ. ප්‍රමාණය දැනගන්නවා. ඇයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ශාසනයේ භික්ෂුව කොයි වගේද? ඒ තමයි හරියට අර බඹරෙක් ගිහිල්ලා මලකින් රොන් ගන්නවා වගේ මල තලන්න නැතුව රොන් ටික අරගෙන යනවා වගේ ඒ ගිහි කෙනා විනාශ වෙලා එයාගේ ඔක්කොම භවභෝග සම්පත් නැති වෙනකන් ගන්න හූරලා අවශ්‍ය ප්‍රමාණයට ගන්නවා. ඇයි දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මනාකොට පිළිවෙතේ හැසිරෙන ශාසනයක දෙන කෙනා දැනගන්න ඕනේ කියන ප්‍රමාණය ගන්න කෙනා දන්නවා කියන ප්‍රමාණය. ඒතර බලන්න මේ භික්ෂුව ගන්න ප්‍රමාණය දන්නවා. ඒ නිසා දියුණුව කරාම යනවා. ඒ ගිහි කෙනා පිරිහෙන්නෙත් නැහැ භික්ෂුව පිරිහෙන්නෙත් නැහැ. ඊළඟට අන්තිම එක තමයි සසුන්ගත වෙලා බොහෝ කාලයක් ගියපු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා අඳුන ගන්නවා මේ භික්ෂුව. අඳුනාගෙන මොකද කරන්නේ? විශේෂ සැලකිලි ගෞරව දක්වනවා. අන්න බලන්න. එහෙනම් පින්වත්නි ගිහි කෙනෙකුට උනත් පැවිදි කෙනෙකුට උනත් මේ ශාසනයේ දියුණුව ලැබපු උතුම් ස්වාමීන් වහන්සේලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගරු කරද්දී දියුණුවක්මයි හටගන්නේ. ඒක දියුණුවට උපකාර වෙන දෙයක්. ඒ නිසා ඒ ගරුසරු දැක්කිය යුතු උතුම් ස්වාමීන් වහන්සේලාට බොහෝ ගරු කරනවා. උන්වහන්සේලා ඉන්නේ තැනත් නැති තැනත් කයින් වචනෙන් සිතින් ප්‍රිය මනාප විදිහටම හැසිරෙනවා. මෛත්‍රී සහගත කායික වාචික මානසික ක්‍රියාවන්ගෙම යුක්ත වෙනවා. නැති තැනත් ගෞරවයෙන් ඉන්නවා. ඉන්නේ තැනත් ගෞරවයෙන් ඉන්නවා. දැන් බලන්න අපගේ ගුරු දෙවිඳු අපිට මේ ධර්මයේ කියා දුන්න විශේෂ ගරු කළ යුතු උත්තමයන් වහන්සේ නමක් විශේෂයෙන් අපි. දැන් මාන උන්වහන්සේ නැති තැනත් අපි වන්දනා කරනවා ගරු කරනවා. අපිට දියුණුවක්මයි මේක. ඇයි උන්වහන්සේලා නේද අපිට මේ ධර්මය මතු කරලා කියලා දුන්නේ මේ. උන්වහන්සේලා ශාසනයේ හැසිරලා ධර්මයේ පුරුදු කර කර වාසය කරනවා. ඉතින් ඒ උත්තමයන් සිහි කර කර ගෞරව කරද්දී වන්දනා කරද්දී අපේ ජීවිතේ දියුණුව පිණිසම පවතිනවා. බලන්න අපි මේ රහතන් වහන්සේලා සිහි කර කර අපි වන්දනා කර කර ගරු කර කර වාසය කරනවා නම් අපිට දියුණුවක්මයි ලැබෙන්නේ. ඇයි මේ ශාසනයේ ගරු කළ යුතු උතුම් වූ සංගරුවනනේ රහතන් වහන්සේලා කියන්නේ. අන්න බලන්න. එතකොට ගිහි කෙනාට උනත් පැවිද්දට උනත් ඒ විදිහට වාසය කරොත් ඒකාන්තයෙන්ම දියුණුවක්මයි ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට ධර්මයේ දේශනා කළා. මේ කරුණු 11න් යුක්ත වුණොත් ඒ භික්ෂුවත් දියුණුව කරාම යනවා කියනවා. ඒතර බාන ගිහි කෙනාට උනත් මේ ධර්මයන්ගෙන් බොහෝ ධර්මයන් පුරුදු කරගන්න පුළුවන් නේද? ඒතර අපි මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලා මේ ගැන හිත පහදවා ගන්න ඕනේ. මේ විදිහට තමයි මේ ධර්මයේ මේ පිළිවෙතේ හැසිරලා මේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයට පත් වුණේ මේ භික්ෂුන් වහන්සේලාත්. අනාගාමී වුණේ, සකදාගාමී වුණේ, සෝවාන් වුණේ. ඊළඟට ගිහි කෙනෙක් නමුත් ධර්මයේ පුරුදු කරා නම් ඒකෙනත් මේ වගේ මාර්ගයේ පුරුදු කරලා තමයි ඒ ධර්මය අවබෝධ කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණු දේශනා කළා. පින්වත් මහණනි මේ කුසලතා 11න් සමන්විත වෙච්ච භික්ෂුව මේ ශාසනය තුල දියුණුවක් ලබනවා. විපුල බවට පත් වෙන්න සුදුසෙක් වෙනවාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා ඒ භික්ෂුන් වහන්සේලා මේ දේශනාව ගැට ගොඩාක් සතුටටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දේශනාව සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා. අන්න බලන්න. එහෙනම් අපිත් පින්වත්නි මේ වගේ ඊතා මනාකොට ඒ ගෝපල්ලෙක් උපමා කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ නිවන් මඟ ගැන මේ ශ්‍රාවකෙක් හික්මින විද්‍යාකාරය වදාළ විදියේ හරීම අසිරිමත්. මේ විදියට පුරුදු කළොත් ඒකාන්තයෙන්ම දුකෙන් නිදහස් වෙනවාමයි.
ඒ නිසා අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ගුණයෙන් යුතු අසිරිමත් දේශනා කෞසල්‍යයෙන් දේශනා කරන ලද මේ උතුම් දේශනාව අහලා අපිත් හිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ සෙවණේ අපිටත් උතුම් වූ ධර්මයේ පුරුදු කරලා අමා මහ නිවනින් සැනසෙන්න මේ ඇසුවා වූ ධර්මයන් ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ මේ උතුම් අයං වස්සාන කාලෝ සදහම් දේශනාවට අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි අගෝස්තු මාස 27 වන දිනට උපන් දිනයේ යෙදෙන පින්වත් චිත්‍රා රණසිංහ මෙනෙවිය විසින්. ඉතින් ඒ එතුමියගේ මූලික දායකත්වයෙන් සිදු කරගත්ත මේ ධර්ම දේශනාවේ රැස් කළ පින් අපි පළමුව දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක් දෙවිදානන්ට සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. බ්‍රහ්මකායික දෙවියන්ට සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ ඒ චිත්‍රා රණසිංහ මෙනෙවිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ටත් මේ ධර්මය අහන පින්වතුන්ගේත් ඉෂ්ඨකාමී දෙවිවරුන්ටත් අනුමෝදන් වෙලා සියලු දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. සියලුම දෙවියන්ට මේ උතුම් බුදු සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ උතුම් පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරූ පින්වතුන් නමින් ඒ මිය පරලොව ගිය පානදුර වේරවත්ත මිහිඳු මාවතේ අංක 2/10 නිවසේ පදිංචිව සිට මීට වසර දෙකමාරකට පෙර මිය පරලොව ගිය ලියන් සිඤ්ඤෝ රණසිංහ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කමට ඒ දායකත්වයේ දරූ චිත්‍රා රණසිංහ මෙනෙවිය ඇතුළු නොඑක් අයරින් උපකාර කළ සියලු දෙනා නමින් මේ ජීවිතයේදී සසර පුරාවටත් මිය ගිහින් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාතීන්ටත් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලොව සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීමටත් ඒ සියලු ඥාතීන්ට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි හැම දිනාට මේ උතුම් වූ ධර්මයේ මනාකොට කියලා දෙන කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. සියලුම සංගරුණටත් අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන් ඇතුළු ඒ සියලු දෙනාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. සුවසේම මේ බුදු සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් මේ උතුම් පින්කමට මූලික දායකත්වයේ දරූ ඒ පින්වත් චිත්‍රා රණසිංහ මෙනෙවියට මේ පින් අනුමෝදන් කරමු. එංගලන්තයේ පදිංචි අගෝස්තු මාස 27 වන දින එනම් මේ අද දිනට ඒ උපන් දිනයේ යෙදෙන පින්වත් චිත්‍රා රණසිංහ මෙනෙවියට මේ පින් අනුමෝදන් වෙලා එතුමිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. තව තවත් මේ උදාාර පින්කම් කරගෙන උතුම් බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දීනියක් වශයෙන් ධර්මයේ හැසිරෙන්න මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින කරුණාවතී ගුරු ගොඩගේ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මාළනී රණසිංහ සහෝදරිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මෙම වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන දුල්හාර අංජන පුතණුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. පින්වතුන්ගේ කරන්නා වූ රැකී ආරක්ෂා කටයුතු ආදී හැම දෙයක්මත් ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලුම දේවල් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න මේ පින් උපකාර වෙත්වා. තව තවත් මේ වගේ උදාාර පින්කම් කරගෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් සසුනේ පැහැදුණු සිතින් වාසය කරමින් පින් කරගන්න කුසල් දියුණු කරගන්න උතුම් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරම ලැබේවා. මේ බුදු සසුනේ පිහිට ලබන්නත් මේ රැස් කරගත් උදාාර පින් හැම දිනාටම එක ලෙස උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වෛරසය හේතු රෝගාතුර සිටින රටලෝ වාසී සියලුම රෝගීන්ට මේ පින් බලෙන් ඊතා ඉක්මනින් නිදුක් නිරෝගී සුව ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ලක්විරු ගුවන් ඉදිරියේ
මේ විදියට සේවා කරමින් ලෝකයටම ධර්මයේ පතුරවන්න උපකාර කරන සියලුම දෙනාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගීව ඒ පින් කටයුතු කරගෙන මේ බුද්ධ ශාසනය පිහිට ලබන්නත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.